ඒවයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. නියුට්‍රෝන ගාන වෙනස් වේ. එතකොට ඒ වගේම තමයි මොනවද? ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. ඊළඟට සමස්ථානික වල සියලු අංශුන්ගේ එකතුව වෙනස් වේ. සියලු අංශුන්ගේ එකතුව වෙනස් වේ. සියලු අංශුන්ගේ එකතුව වෙනස් වේ. හරි. එතකොට අද දවසේ ඕගොල්ලන්ට මම කතා කරේ සමස්ථානික කියන මාතෘකාව. සමස්ථානික. එතකොට සමස්ථානික ගැන ආයෙ මතක් කරගත්තොත් සමස්ථානික කියලා කියන්නේ මොනවද? එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු වල නියුට්‍රෝන ගන්න වෙනස් පරමාණු වෙනවා. එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු වල මොනවද? නියුට්‍රෝන ගන්න වෙනස් ඒවාට. එතකොට අපි සමස්ථානික වර්ග කීපයක් ගැන කතා කරා. මේ බෝඩ් එකේ පෙන්නලා තියෙනවා හයිඩ්‍රජන්ගේ සමස්ථානික තුනක්. හයිඩ්‍රජන් වලට තියෙන එක සමස්ථානිකයක් 1 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 1යි. 1 2 කියන්නේ පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 2යි. 1 3 කියන්නේ පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 3ක් වල එක. එතන මේ තුන්දරට නම් තුනකුත් දීලා තියෙනවා. මේ හයිඩ්‍රජන් වල එක අවස්ථාවකට කියනවා ප්‍රෝටියම් කියලා. 1 2 කියන සමස්ථානිකයට කියනවා ඩියුටීරියම් කියලා. 1 3 කියන සමස්ථානිකයට කියනවා ට්‍රිටියම් කියලා. එතන මේ තුන්දෙනා විග්‍රහ කරලා බැලුවොත් මෙයාලගේ ප්‍රෝටෝන හැම එකකෙනෙක්ගේම එක සමානයි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානනේ. ඉලෙක්ට්‍රෝන ගාන ගත්තොත් ඒවත් එක සමානයි. 1 1 1. එතන නියුට්‍රෝන ගාන ගත්තොත් මෙයාගේ නියුට්‍රෝන ගාන බිඳුවයි. ඒක හොයාගන්න කොහොමද දන්නවද? ඉර උඩ තියෙන පීඩන එන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පීඩන එන්නේ. යට තියෙන පීඩන. ඉතින් ඕගොල්ලෝ දන්නවා ගණිතමය වශයෙන් බැලුවොත් පීඩන එන්නෝනේ පී අඩු වුණොත් මොනවද ලැබෙන්නේ උත්තරේ? එන්නේ. එහෙනම් 1 2ක් අඩු කරපුවාම n බිඳුවයි. 2 එකක් අඩු කරපුවාම 1යි 3 එකක් අඩු කරපුවාම 2යි. එහෙනම් මේ ආකාරයට අපි විග්‍රහ කරලා බැලුවොත් මේ සමස්ථානික වල අපිට පේනවා ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒවා එක මූලද්‍රව්‍යයට අයත් පරමාණු වෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි, පරමාණු ක්‍රමාංක සමානයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන වෙනකොට රසායනික ක්‍රියාකාරීත්වයත් සමානයි. ඔන්න හොඳට මතක තියාගන්න. අපිට අහන්න පුළුවන් සමස්ථානික දෙකක් දීලා සමස්ථානික කියන්නේ එක මූලද්‍රව්‍යයටයි තියෙන්නේ. ඉතින් අහන්න පුළුවන් විභාගෙදී මේගොල්ලන්ගේ රසායනික ක්‍රියාකාරීත්වය සමානද නැද්ද? මතක තියාගන්න හොඳට සමස්ථානික කියලා වෙන් වෙන්නේ නියුට්‍රෝන ගාන වෙනස් වෙන ඒවා විතරයි. එතකොට රසායනික ක්‍රියාකාරීත්වය රඳාපවතින වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන සමානයි නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි නම් ඒගොල්ලන්ගේ රසායනික ක්‍රියාකාරීත්වය එක සමානයි. එතකොට වෙනස් වෙන ලක්ෂණ මොනවද කියලා අපි අරන් බලුවොත් වෙනස් වෙන්නේ නියුට්‍රෝන ගාන වෙනස්. හරිද? නියුට්‍රෝන ගාන වෙනස්. එතකොට ස්කන්ධ ක්‍රමාංකයත් වෙනස් වෙනවා. මෙතන නියුට්‍රෝන ගාන වෙනස් වෙනකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. එතකොට සියලු අංශුන්ගේ එකතුව අරගත්තොත් ඒකත් වෙනස්. ඒ අනුව ලක්ෂණ ඔක්කොම 6 3 9ක් පමණ ලියා ගන්න පුළුවන්. මොනවද 6? පොදු ලක්ෂණ 6ක් කිව්වා. එක මූලද්‍රව්‍යයට අයිති පරමාණු ප්‍රෝටෝන ගාන සමානයි, ඉලෙක්ට්‍රෝන ගාන සමානයි, පරමාණු ක්‍රමාංක සමානයි, ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි, රසායනික ක්‍රියාකාරීත්වය සමානයි. වෙනස් වෙන ලක්ෂණ 3යි. අපි කියවා නියුට්‍රෝන ගාන වෙනස්, ස්කන්ධ ක්‍රමාංකය වෙනස්, සියලු අංශුන්ගේ එකතුව අරගත්තොත් මේ තුන් දෙනාගේ තියෙන්නේ මෙයාගේ 2යි, මෙයාගේ 3යි, මෙයාගේ 4යි. يعني සියලු අංශු එකතු කරලා බලුවොත් ඒ සියලු අංශුන්ගේ එකතුව වෙනස්. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පෙන්වන්න පුළුවන් සමස්ථානික පිළිබඳව. ඉතින් පුංචි මාතෘකාවක්. නමුත් විභාගෙදී රචනාමය ගැටලුවක ඒ වගේම තව මොකක්ද? බහුවර්ණ ගැටලුවක ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන්. ඊට අමතරව එතකොට අපි මුලදී සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය මෙතන ඉන්නවා දැන් කීප දෙනෙක්. එතකොට අපි කිව්වා සමස්ථානික තව දෙකක් අපි අරගත්තා. ඒ තමයි C612 සමස්ථානිකය. C612 ඊළඟට C613 සමස්ථානිකය. ඊට පස්සේ අපි තව එකක් කතා කරා ක්ලෝරින් 1735. ඊට අමතරව ක්ලෝරින්ගේ 1737. එනිසා දැන් සම්බන්ධ වෙන අයට පුළුවන් සමස්ථානික පිළිබඳව මේ කියපු ටික නැවත බලා ගන්න. අද මම පාඩම ඉවරලා මේකේ ඔයගොල්ලන්ට රෙකෝඩ් කරපු ටිකක් දානවා පොඩ්ඩක් බලා ගන්න. ඒ නිසා ඒ ටික දාලා හරිද එනවත් එක්කම අපි ඊළඟට බලමු සමස්ථානිකව ලැබිලා තියෙන විභාග ප්‍රශ්න කීපයක් ගැන. හරිද? එහෙනම් අපි බලමු සාමාන්‍ය පෙළ විභාගයේදී ආපු මොකද්ද?
විභාග ප්‍රශ්නයක් කරගෙන මෑතකදී මේ සමස්ථානික වලින් ආපු එකක්. හරි. ලියා ගන්නකො පහත දැක්වෙන්නේ එහෙම නැත්නම් පහත දැක්වෙන ලක්ෂණ වලින් පහත දැක්වෙන ලක්ෂණ වලින් සමස්ථානිකවල පොදු ලක්ෂණයක් නොවන්නේ පොදු ලක්ෂණයක් නොවන්නේ MCQ ප්‍රශ්නයක් MCQ කියන්නේ බහුවර්ණ එකක් ලක්ෂණයක් නොවන්නේ පළවෙනි එක ප්‍රෝටෝන ගණන සමාන වීමයි ඉක්මනට ලියමු ප්‍රෝටෝන ගණන සමාන වීමයි දෙක ඉලෙක්ට්‍රෝන ගණන සමාන වීමයි තුන රසායනික ක්‍රියාකාරීත්වය සමාන වීමයි හතර ස්කන්ධ ක්‍රමාංකය සමාන වීමයි එහෙනම් පොදු ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ ඒක යටින් ඉරක් ගහන්න ඕනේ පොදු ලක්ෂණයක් නොවන්නේ පොදු ලක්ෂණයක් නොවන්නේ කොහොමද හරි එහෙනම් ප්‍රශ්නෙට උත්තරය මොකද්ද ඔයගලන්ට පුළුවන් ස්ක්‍රීන් එකේ ඔයගලගේ පිළිතුර දාන්න කොයි එකද හරි කියලා මම අහලා තියෙන්නේ පොදු ලක්ෂණයක් නොවන්නේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වීමද ප්‍රෝටෝන ගාන සමාන වීමද ඊළඟට පරමාණු ක්‍රමාංකය මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගාන සමානය ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියලා කිව්වා පරමාණු ක්‍රමාංකය සමානයි කියලා නේද කිව්වේ ඊළඟට හතරෙනි එක කිව්වා මොකද්ද ඒවායේ ස්කන්ධ ක්‍රමාංකය සමානයි කියලා එහෙනම් හරි උත්තරේ මොකද්ද ඒ කියන්නේ නොගැලපෙන උත්තරේ ඉතින් ඔයගොල්ලෝ හොඳට අහගෙන හිටියා නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රෝටෝන ගාන සමාන වීම පොදු ලක්ෂණයක්. ඉලෙක්ට්‍රෝන ගාන සමාන වීම පොදු ලක්ෂණයක්. හැබැයි එයාගේ නියුට්‍රෝන ගාන වෙනස් වෙනකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා නම් ඒක ඇවිල්ලා පොදු ලක්ෂණයක් නෙමෙයි. පරමාණු ක්‍රමාංකයත් එයාගේ සමානයි. පරමාණු ක්‍රමාංකයත් සමානයි. රසායනික ක්‍රියාකාරීත්වයත් සමානයි. සමස්ථානික. එතකොට අපි අහන්නේ සමස්ථානික වලට පොදු ලක්ෂණයක් නොවන්නේ. ඒතර නොවන්නේ උත්තරේ කීයද කියලා බලන්න. ඔව්. මොනජේට වැරදුනා කියලා දාලා තියෙනවා. අන්න හරි. හරි උත්තරේ නැවත දාලා තියෙනවා මොනජේ 4. ඊළඟට තව කවුද? සිදත් උත්තරේ අරගෙන තියෙනවා හරියට. උත්තරේ 4 කියලා. ඒතර අනිත් අය නැද්ද? නිදිද? ඉන්නවද නැද්ද මොනවද කියලා පේන්නේ නැහැ. උත්තර දෙන්නෙත් නැහැ මොනවාක්වත් නැත. ඔව් ප්‍රදීප් දෙනවා උත්තරේ 4 කියලා. හරිද? ඔව් තුෂාන් ලක්ෂිත 4 කියලා දාලා තියෙනවා. එතකොට දැන් මම හිතන කට්ටියම කරගෙන යනවා. නදුනි. එතකොට පැහැදිලිව ඇති උත්තරේ 4 උනේ කොහොමද කියලා. උත්තරේ 4 උනේ ඇයි? ස්කන්ධ ක්‍රමාංකය සමාන වීම සිද්ධ වෙන්නේ නැහැ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. හරිද? එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් නිසා සමස්ථානික වල ඒක සමාන ලක්ෂණයක් වෙන්නේ නැහැ. පොදු ලක්ෂණයක් නොවන්නේ. එහෙනම් පොදු ලක්ෂණයක් නොවන්නේ ස්කන්ධ ක්‍රමාංකය සමාන වීම කියන එක ගන්න බෑ. එතකොට ඔන්න දැන් ඕගොල්ලන්ට අද වෙනකොට මම කතා කරලා තියෙන එක තමයි මේ පරමාණු ව්‍යුහය යටතේ අපි කතා කරා ඉස්ලාම් පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඊළඟට අද අපි කතා කරා සමස්ථානික ගැන. හරිද? එතකොට අයන ගැන කතා කරලා තියෙනවා. ධන අයන සහ මන අයන. ඍණ අයන ගැන අපි කතා කරා. එතකොට දැන් අපි අද සමස්ථානික ගැන කතා කරා. ඉතින් ඕගොල්ලන්ට ඊළඟට ඕගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ ආවර්තා වගුව සහ එහි රටා ගැන. එතකොට අපි අද ඊළඟ එකට මාරු වෙන්න බලමු. මේ ආවර්තා වගුව සහ එහි රටා. ආවර්තා වගුව කොහොමද හැදුනේ? ඊළඟට ඒක තියෙන රටාවල්. ඉතින් ඔන්නවා පිළිබඳව තමයි ඔයගොල්ලන්ට ඒ ටික ගොඩක් වෙලාවට බහුවර්ණ පැත්තටත් වැඩිය
රචනාමය පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. හැබැයි ඒක අදහස් වෙන්නේ නැහැ මේ බහුවර්ණ වලට එන්නේ නැහැ කියලා. බහුවර්ණ වලටත් එනවා. වැඩිපුරම රචනා ප්‍රශ්න වලට අවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් අරගෙන බලමු මේ පොඩ්ඩක්ෂණ කොටස් වලදී ආවර්තාවක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. හරිද? එහෙනම් ලියාගන්න මාතෘකාව ආවර්තිත වගුව. ආවර්තිත වගුව ආවර්ත වගුව සෑදුණු අයුරු කෙසේද කියලා දාන්න. සෑදුණු අයුරු කෙසේද. එතකොට ඕල්ලට තියෙන ආවර්ත වගුව ඇත්තටම ගොඩනගලා තියෙන්නේ 1869 දී ඩිමිත්‍රියෝ ඉවනොවිච් මෙන්ඩලියේව් කියන මොනවාද රුසියානු ජාතික විද්‍යාඥයා විසින් මොකද කරේ ඊට පෙර හිටපු විද්‍යාඥයෝ හොයාගත්ත කරුණු රාශියක් මුල් කරගෙන එයා මොකද කරේ භෞතික හා රසායනික ලක්ෂණ පදනම් කරගත්ත මූලද්‍රව්‍ය වල ඒ භෞතික හා රසායනික ලක්ෂණ පදනම් කරගෙන එයා විසින් ගොඩනගන ලද වගුව තමයි ආවර්ත වගුව කියලා කියන්නේ. ඉතින් මේක හරිය සිද්ධාන්නාසුළු අන්දමට එයා ඉදිරිපත් කරා. ඒ කියන්නේ මෙයා මේ භෞතික හා රසායනික ලක්ෂණ බැලුවේ අණුපිළිවෙලට. අණුපිළිවෙලට කියන්නේ පරමාණු ක්‍රමාංක 1 සිට දෙකට මූලද්‍රව්‍ය ටික පෙළගස්සා. ඊට පස්සේ ඒ මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ලක්ෂණ වෙන වෙනම සලකලා බලනවා. වෙන වෙනම සලකා බලනකොට එයා දැක්කා මේ එකම විදිහේ රසායනික ගුණධර්ම මූලද්‍රව්‍ය කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ වගේම එයාට මේ මූලද්‍රව්‍ය හමු වුණේ කිසියම් රටාවක. ඒ රටාවට අපි කියනවා ආවර්තක ලක්ෂණ කියලා. මොකද්ද කියන්නේ? ආවර්තක ලක්ෂණ. ඉතින් ආවර්තක ලක්ෂණ කියන්නේ මොකද්ද කියලා අපි අරන් බැලුවොත් ආවර්තක ලක්ෂණ කියන්නේ සමාන ගණනකට පස්සේ අර මුලින් කී කෙනාට සමාන කෙනෙක් නැවත ලැබෙනවා. අපි අරගෙන බැලුවොත් දැන් ආවර්තක ලක්ෂණයකට එක උදාහරණයක් ගමු. උදාහරණයක් වශයෙන් දැන් අදාළ ගන්නවා. දැන් තව දවස් 7ක් ගියාට පස්සේ ආයෙත් වෙනවා මොකද්ද? අඟා ගන්නවා. ඊට පස්සේ ආයෙ දවස් 7ක් ගියාට පස්සේ ආයෙ අඟා ගන්නවා. එතකොට මෙන්න මේක වෙන ආවර්තක ලක්ෂණය. සමාන ගණනකට පසුව සමාන කෙනෙක් හම්බ වෙනවා. මුලින් කෙනෙක් කෙනාට සමාන කෙනෙක් හම්බ වෙනවා. ඕකට කියනවා මොන ලක්ෂණය කියලා? ආවර්තක ලක්ෂණය කියලා. ඉතින් ඔන්න ආවර්තක ලක්ෂණය පදනම් කරගෙන එයා මේ ගොඩනගුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මූලිකව අරගෙන. දැන් උදාහරණයක් වශයෙන් අපි අරන් බලමු පරමාණු ක්‍රමාංකයේ පළවෙනි කෙනා තමයි හයිඩ්‍රජන්. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. හරිද? හයිඩ්‍රජන් වල 1යි. එතකොට හීලියම් වල 2යි. හීලියම් වල 2යි. ලිතියම් වල 2 1යි. 2 1යි. බෙරිලියම් වල 2 2යි. හරිද? බෝරෝන් වල 2 3යි. කාබන් වල 2 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙලියන්නේ. ඊළඟට කාබන්. ඊළඟට ඔක්සිජන්. හරි. කාබන් හයිඩ්‍රජන් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් नाइट्रोजन है सर नाइट्रोजन 2 5 ඊළඟට ඔක්සිජන් 2 6 ඊළඟට ක්ලෝරින් 2 7 නියෝන් 2 8 හරිද ඊට අපි අනිත් මූල ටික ගමු සෝඩියම් 2 8 1 11 නේ හරි සෝඩියම් ඊළඟට මැග්නීසියම් 12 2 8 2 एल्यूमिनियम 2 8 3 हरिद सिलिकॉन 2 8 4 हरिद पहला මේ මාත් එක්කම කියන්න මේ මතකයි සිලිකන් ඉතින් 10 වසර අච්චුපකාර ගත්තා නම් ඔය ළඟ තියාගත්තා නම් ලේසි වෙනවා හරිද 2 8 5 හරිද ඊළඟට ෆොස්ෆරස් ක්ලෝරින් සල්ෆර් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් सल्फर 2 8 6 क्लोरीन 2 8 7 क्लोरीन आर्गन 2 8 8 पोटेशियम 2 8 8 1 कैल्शियम 2 8 8 2 මම මේක ගත්තේ මොකද මේ ටික ලියලා මේ ආවර්තක ලක්ෂණය මේකේ පෙන්වන්න පුළුවන් හරිද මේ බලන්න ඒකේ ඉඳලා කෙලින්ම 20 දක්වා මූලද්‍රව්‍ය ටික මෙතන ඉන්නවා. දැන් බලන්න අපි එක්කෙනෙක්ගෙන් පටන් අරගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ලිතියම් පටන් අරගත්තා 2 1. හරිද? ඊට පස්සේ මේ බලන්න 1 2 3 4 5 6 7 8. 8 වෙනියට එනකොට එයත් මෙයාට සමානයි. මේ බලන්න 2 1 මෙයාගේ 2 8 1. ඊට පස්සේ 1 2 3 4 5 6 7 8. මේ බලන්න
මේ තුන් දෙනා වරගෙන බලන්න. මේ තුන් දෙනාගේ අවසන් කවචය කී ගන්න කියලා. එකයි. ඔයගොල්ලෝ දන්නවද? අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. රසායනික ලක්ෂණ එක සමානයි කියලා හොයාගෙන තියෙනවා. බොහෝ සෙයින් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයිගේ ගති ලක්ෂණ එක සමානයි. එහෙනම් අවසන් කවචයේ එකක් තියෙනවා යම් වෙන්නේ 8කට පස්සේ. ආවර්තක ලක්ෂණ. ඊට පස්සේ බෙරිලියම් ගන්න. ඊට පස්සේ එයාට අවසන් කවචය දෙකයි. ආයෙ දෙකක් තියෙන කෙනෙක් හම් වෙනවා 1 2 3 4 5 6 7 8 ගියා. 1 2 3 4 5 6 7 8 ගියාම මෙන්න ආයෙ දෙකක් තියෙන කෙනෙක් හම් වෙනවා. එහෙනම් දෙක ගානේ අවසන් කවචයේ තියෙන කට්ටිය තමයි කවුද? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. මේ විදිහට 3ක් ගානේ තියෙනවා. 4ක් ගානේ තියෙනවා. 5ක් ගානේ තියෙනවා. 6ක් ගානේ තියෙනවා. 7 ගානේ තියෙනවා. 8 ගානේ තියෙනවා. ආදී වශයෙන් වෙන් කර ගන්න පුළුවන් මෙන්න මේ මූලද්‍රව්‍ය ටික. එහෙමනම් මේ මූලද්‍රව්‍ය ටික වෙන් කරගෙන එයා ඊට පස්සේ කරේ මෙන්න මේ වගේ වගුවක් අරගෙන ඒකට දාන්නේ. මොකද්ද මේ වගුව? මේ වගුවේ ගත්තා පේලි කීයද? පේලි ඔක්කොම ගත්තා. මේ විදිහට සිරස් පේලි 8ක්. සිරස් පේලි 8ක්. දැන් අපව මෙහෙම වෙදුවා 4ක්. ප්‍රති එහෙම බෙදලා ඊට පස්සේ දැන් ඕගොල්ලන් මේ මතකයි මේ පොඩක් ආයෙ මතක් කරලා දීමක් කරන්න ඕනේ. මෙහෙම දානවා රෝමින් අක්‍රම. පළවෙනි 1 2 3 4 5 6 ඊළඟට 7 ඊළඟට 8 8 කියලා කියනවා අපිට බිංදුව කියලා කියනවා. 8 ඒවා බිංදුව කාණ්ඩය කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඔහොම බෙදාගන්න. ඊට පස්සේ මේ දෙකට අපි දානවා අන්ත මෙහෙම. 1 බිංදුව අරගෙන. 2 3 7. ඊට පස්සේ කොහොමද කරන්නේ? මේ මෙන්න මේ කොටුවට දාන්නේ මෙන්න මේ කොටුවට දාන්න නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි එයාට කවච එකක් තියෙනවා. මේ කොටුවට දාන්න නීතිය තමයි අවසන් කවච එකක් තියෙනවා. එහෙනම් ඒ ලක්ෂණ දෙකම සපුරාපු එක්කෙනා තමයි හයිඩ්‍රජන්. එනිසා අපි හයිඩ්‍රජන් දෙන්න දෙන්න. ඊට පස්සේ අපි හීලියම් ඔය කියන විදිහට ගන්න එක මෙන්න මෙතන තමයි දාන්න ඕනේ. නමුත් එයා මෙතෙන්ට නෙමෙයි මෙන්න මෙතෙන්ට දානවා. හේතුව එයා වඩා හොඳ එතනට. හේතුව ඇයි දන්නවද? එයාගේ අවසන් කවචේ කියන්න තියෙන්නේ පළවෙනි කවචේ විතරයි. ඒ කවචේ උපරිම ගානෙන් පෙරලා ඉන්නවා. උපරිම ගානෙන් පෙරලා ඉන්නට අපි කියනවා නිෂ්ක්‍රීයයි. එතකොට නිෂ්ක්‍රීයය සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්නේ කීවෙනි කාණ්ඩය? 8 වෙනි කාණ්ඩය. ඒ නිසා අපි එයා 8 වෙනි කාණ්ඩයට දානවා. හැබැයි 8ක් එහෙම තියෙන නිසා නෙමෙයි. එයා විතරයි ඔය පොඩි අවුලකට ඉන්නේ. අනිත් අය ඔක්කොම හරි. ඊට පස්සේ අපි ආරම්භ කරමු ලිතියම්. ප්‍රමාණ දෙවෙනි කවච දෙකක් තියෙනවා. 2 1. කවච දෙකයි අවසන් කවච එකයි. 2 1. ප්‍රමාණ එකක් තියෙනයි තමයි මේකට වෙන්නේ. එකක් තියෙනයි ඊළඟට කවච ගාන අනුව තමයි මේක තියෙන්නේ. එහෙනම් කවච ගාන තුනක් තියෙනවනේ මෙයාට. සෝඩියම්. අවසන් කවච එකයි. ඒ විදිහට මෙන්න මෙතන දෙනවා පොටෑසියම්. හරිද? ඊට පස්සේ අවසන් කවච දෙකක් තියෙනවා මෙහෙම වෙනවා. බෙරිලියම් ඊළඟට මැග්නීසියම් ඊළඟට කැල්සියම් ඔච්චරයි. අවසන් කවච දෙකක් තියෙනවා නේද? ඊට තුනක් තියෙනවා බලන්න. තුනක් තියෙන දෙන්නයි ඉන්නේ. බෝරෝන් සහ ඇලුමිනියම්. අයි මම බෝරෝන් මෙතන දැම්මේ. බෝරෝන් මෙතන දැම්මේ අර කවච දෙකක් තියෙනවා. කවච දෙකයි. අවසන් කවචේ 3යි. 3 නිසා තමයි මෙතන දැම්මේ. බෝරෝන් ඇලුමිනියම්. ඊට පස්සේ කාබන් සිලිකන් වැටෙනවා ඔය විදිහට 4 ගාන. 5 ගානේ ફોස්ෆරස් සල්ෆර් වැටෙනවා. 5 ගානේ ඉන්න දෙන්න කවුද? එක්කෙනෙක් ફોස්ෆරස් වැටෙනවා. අනිත් එක නයිට්‍රජන් නේ. නයිට්‍රජන් සහ ફોස්ෆරස්. කාබන් ළඟට හම්බෙන්නේ නයිට්‍රජන් ඊළඟට කවුද? මේ පැත්තෙන් ලැබෙනවා 5ක් ඉන්න ફોස්ෆරස්. ඊට පස්සේ මෙතෙන් යනකොට එනවා කවුද? ඔක්සිජන් සහ සල්ෆර්. ඒ කියන්නේ ඔක්සිජන් වල 6යි සල්ෆර් වල 6යි. ඊට පස්සේ මෙතන එනවා 7. ෆ්ලෝරින් සහ ක්ලෝරින්. ඊට පස්සේ 8 ගාන දෙන්න තමයි නියොන් සහ ආගන්. ඉතින් ඔයගොල්ලන්ට මේක හොඳට මතකයි. මේ තමයි ආවර්තා වගුව. එතකොට මේ ආවර්තා වගුවේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ හිස් කොටු වල කවුරුන් නැති ඒවා අපි මතකලා දාමු. ඉතින් ඔයගොල්ලෝ දැකපු ආවර්තා වගුව තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය ආකාරයේ ආවර්තා වගුව තමයි ඔයගොල්ලෝ
දැකලා තියෙනවා අච්චු පොතේ තියෙනවා. එතකොට මම කරපු එකම වැඩේ තමයි අර මූලනාම විස්තර දාලා ඉතිරි නැති හිස් කොටු අපි මකලා දැම්මා. ඉතින් මේ බලන්න පළවෙනි කාණ්ඩය කියලා කිව්වොත් ඒකේ ලක්ෂණය තමයි අවසන් කාචේ එක ගානේ ඉන්නවා. දෙවෙනි කාණ්ඩය කිව්වොත් දෙක ගානේ ඉන්නවා. තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය 5 6 7 8 හීලියම් හැර ඉතින් සියලු දෙනාගේම 8 ගානේ ඉන්නවා. ඒතර හීලියම් වල ඇත්තටම හීලියම් වලට කවච එකයි තියෙන්නේ. පළවෙනි කවච විතරයි ඒක සම්පූර්ණයෙන් පිළිගන්න. ඉතින් මෙයාගේ නිෂ්ක්‍රීය ගති ලක්ෂණ ගන්නවා. නිෂ්ක්‍රීය කියන්නේ කිසිම මූලද්‍රව්‍යයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා අපි 8 කාණ්ඩයට දාලා තියෙනවා. ඉතින් අපි ආවර්තාවකව ගත්තොත් මේ සිරස් පේලි පල්ලෙහාට තියෙන පේලි තමයි කාණ්ඩ. කාණ්ඩාංකය සමානයි අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගානකට. ඊළඟ මේ පැත්තේ තියෙන ඒවට කියනවා ආවර්ත. ආවර්තාංකය සමානයි එයාගේ කවච ගන්නට. කවච ගන්න කියන්නේ ශක්ති මට්ටම ගන්න සමානයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මූලිකව දැනගන්න ඕනේ. එහෙනම් ආවර්තාවක මේ වගේ එකක් අඳින්න ඕගොල්ලෝ. ඇඳලා අපි පොඩි මාතෘකාවක් ලියමු. මොනවද? කාණ්ඩ කියන්නේ මොනවද? කාණ්ඩ කියන්නේ මොනවද? ඊට පස්සේ අංක දෙක ආවර්ත කියන්නේ මොනවද කියලා. එහෙනම් ඔයගොල්ලන්ට මම අඳින්න මේ වෙලාවේ පොඩි වෙලාවක් දෙන්නම්. චක් කරලා ඉඳගෙන බලන්න. මේක අඳින්නේ. එහෙනම් තියන්න කාණ්ඩය අනු කියන්නේ කෙටියෙන් මේ පාඩම් කරගන්න අවශ්‍ය ටික අපි හරිගස්ස ගමු. ඔයගොල්ලන්ට 10 වසරේ චෝට් නෝට් එකක් මේ දවස්වල හැදෙමින් පවතිනවා මයිලක. එතකොට මම ඒක දෙන්නම් ඉදිරි දවස්වලදී ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මානව ආයතනයට ඇවිල්ලා. හරි. දැන් කාණ්ඩ. දැන් ආවර්තාවකයේ සිරස් පේලි. සිරස් උඩ ඉඳලා පල්ලෙහාට තියෙනවට කියනවා සිරස් පේලි. ආවර්තාවකයේ සිරස් පේලි. කාණ්ඩ ලෙස හැඳින්වේ. සිරස් පේලි කාණ්ඩ ලෙස හැඳින්වේ. සිරස් පේලි වලට අපි කියනවා කාණ්ඩ කියලා. හරිද? කාණ්ඩ රෝම ඉලක්කම් වලින් ලකුණු කෙරේ. නීතියක් තියෙනවා. රෝම ඉලක්කම් වලින් තමයි ලකුණු කරන්නේ. රෝම ඉලක්කම් වලින් ලකුණු කෙරේ. කියන්නේ කාණ්ඩ අංකය එහි ඇති මූලද්‍රව්‍ය වල අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්නට සමාන වේ. කාණ්ඩ අංකය එහි ඇති මූලද්‍රව්‍ය වල අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්නට සමාන වේ. කාණ්ඩ අංක 1 නම් අවසන් කවචය 1යි. අවසන් කවචය ගන්න. එතකොට අවසන් කවචය දෙකක් තියෙන එකේ කාණ්ඩ අංකය 2යි. තුනක් තියෙන එකේ 3. හතරක් තියෙන එකේ 4, පහක් තියෙන එකේ 5, හයක් තියෙන එකේ 6, හතක් තියෙන එකේ 7. හීලියම් හැර අනිත් අයගේ 8 ගානේ තියෙනවා. හීලියම් වල මතක තියාගන්න එයාගේ තියෙන 2යි. ඇයි යාට මෙතන දුන්නේ? එයා දුන්නේ මොකක් වන්නේ? සාරි මෙයා නිෂ්ක්‍රීය කෙනෙක් නිසා. එහෙම නැතුව එයාගේ අවසන් කවචය 8ක් තියෙන නිසා නේද? හරි. ඊට පස්සේ යන්න රුලක් කරලා ආවර්ත ආවර්තතා වගුවේ තිරස් පේලි. තිරස් තියන්න රයන්න අල්සයන්න. තිරස් පේලි ආවර්ත ලෙස හැඳින්වේ. ආවර්ත ලෙස හැඳින්වේ. දැන් ආවර්ත අංකය හින්දු අරාබි ඉලක්කම් වලින් ලියා දක්වයි. රෝම ඉලක්කම් නෙමෙයි හින්දු අරාබි.
ඉලක්කම් වලින් ලියා දක්වයි. Hindu Arabi ඉලක්කම් වලින් ලියා දක්වයි. ඒකටම ලියන්න. ආවර්ත අංකය එහි ඇති මූලද්‍රව්‍ය වල පරමාණුවක මූලද්‍රව්‍යයක පරමාණුවක ශක්ති මට්ටම් ගන්නට සමාන වේ. ශක්ති මට්ටම් කියලා කියන්නේ කවච ගන්න. ශක්ති මට්ටම් ගන්නට සමාන වේ. හරි. ඒතර ආවර්තංකය ශක්ති මට්ටම් ගන්නට සමාන වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් පෙන්වන්න මොනවද? ආවර්ත වගේ ආවර්ත හා මොනවද? කාණ්ඩ ගැන. ඉතින් ඔයගොල්ලන්ට ආවර්ත හා කාණ්ඩ ගැන ඔය තියෙන දැනුම භාවිතා කරලා විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න එන අවස්ථාවල් තියෙනවා. දැන් අපි උදාහරණයක් අපි අරගෙන බලුවොත් අපි කියනවා මෙහෙම. එක්තරා මූලද්‍රව්‍යයක 2 8 6 යනුවෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දක්වුණි. 2 8 6 ඔන්න ලියා ගන්නද? එක්තරා මූලද්‍රව්‍යයක පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6 යනුවෙන් දක්වා තිබුණි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6 ලෙස දක්වා තිබුණි. 2 8 6 ලෙස දක්වා තිබුණි. හරිද? මෙම මූලද්‍රව්‍ය අයත් ආවර්තිතා වගුවේ කාණ්ඩය සහ ආවර්තංකය ලියා දක්වන්න. කාණ්ඩය සහ ආවර්තංකය. හරිද? කාණ්ඩය සහ ආවර්තංකය. එතකොට ඔක ඔයගලන්ට බලන්න පොඩ්ඩක් 2 8 6 2 8 6 අපි හිතමු මේ මූලද්‍රව්‍ය x කියලා අපි හිතමු. x සමානයි 2 8 6. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න, රචනා ප්‍රශ්න, විභාග ප්‍රශ්න අපි කරද්දී ඔයගලන්ට අහුවේ මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. මේකෙන් බලන්න මේ ළමයට ආවර්තා වගුව ගැන දැනුමක් තියෙනවා ටික. එතකොට දැන් මෙයාගේ 2 8 6 වින්‍යාසය දීලා. එතන දැන් බලන්න 2 8 6 කියවුවාම කවච කීයක් තියෙනවද? ශක්ති මට්ටම් 3යි. ශක්ති මට්ටම් 3යි. අවසන් කවචය කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එහෙනම් අවසන් කවචය තමයි මෙන්න මේවයින් සඳහන් වෙන්නේ. අවසන් කවචය ගන්න. මේවයින් සඳහන් වෙන්නේ මොනවද? එයාගේ තියෙන කවච ගන්න. එහෙනම් මෙයාට කවච තුනක් තියෙනවා. එහෙනම් මෙයා අයිති වෙන්න ඕනේ තුන්වෙනි ආවර්තයේ කොටු 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. ඔය කොටු 8කින් එකකට. ඇත්තට මෙයා අයිති වෙන කොටුව තමයි කොටු අංකය කියන්නේ 6. එහෙනම් තුන්වන ආවර්තයේ 6 වෙනි කොටුව 1 2 3 4 5 6. එහෙනම් මෙන්න මෙතන තමයි x ඉන්න ඕනේ. හරිද? එහෙනම් x ඉන්න ඕනේ. එහෙනම් අපි කියනවා තුන්වන ආවර්තයේ ආවර්තංකය 3. 6 වෙනි කාණ්ඩය. 6 වෙනි කාණ්ඩය අපි පෙන්වන්නේ මොනවද? ප්‍රෝමිලක්කම් වලින් පෙන්වන්නේ. එහෙනම් අපි කියනවා
x අයිති වෙන්නේ තුන්වන ආවර්තයේ 6 වෙනි කාණ්ඩයට vi. එහෙනම් ලියන්න යටි මෙම මූලද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයට වන අතර තුන්වන ආවර්තයට වන අතර 6 වෙනි කාණ්ඩයට ඇත්තේ vi කියලා දාන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ 6 වෙනි කාණ්ඩයට නීතිය තමයි රෝම ඉලක්කම් වලින් පෙන්නන්නේ 6 වෙනි කාණ්ඩයට ඇත්තේ තුන්වෙනි ආවර්තයට අයත් වන අතර 6 වෙනි කාණ්ඩයට ඇත්තේ තුන්වන ආවර්තයේ 6 වෙනි කාණ්ඩය වෙන මේ මෙතන තමයි ආයින්න ඕනේ හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කතා කරන්නේ මොකද්ද ආවර්තිතා වගුව සම්බන්ධව ඉතින් මේ ආවර්තිතා වගුව ගැන කතා කරනකොට මේ විභාග ගැටලු කරන්න යනකොට අපි පොඩි මේ පොඩි මතක තබා ගැනීම කීපයක් කරන්න තියෙනවා ඉතින් ඒවා මතක තියාගන්න ඒවා විභාගෙදී අපිට ගොඩක් වැදගත් වෙන නිසා අපි ඒවට මේ පොඩි ෂෝට් නෝට් එකේ දාගමු මෙන්න මෙහෙම දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ ඉන්නේ මූලද්‍රව්‍යදී මේ මූලද්‍රව්‍ය ප්‍රධාන කොටස් ඔයගොල්ලෝ දන්නවා දෙකකට බෙදනවානේ ලෝහ සහ අලෝහ කියලා. ඉතින් ආවර්තාවකෙත් අපිට ඒවා ලෝහ සහ අලෝහ යනුවෙන් බෙදා දක්වන්න පුළුවන්. ඒ බෙදන්නේ මෙන්න මෙතන. මෙන්න මෙහෙම. බලන්න මෙහෙම ගියුවා. කොහොම ආවා? මේ විදිහට. හරිද? මෙන්න මේ ලයින් එකෙන් මේකට අපි කියනවා විකර්ණයක් කියලා. මේ විකර්ණයෙන් දැන් මේ බලන්න පළවෙනි දෙන්නම අහුවෙන්න ගහලා තියෙන්නේ. හරිද? මේ විකර්ණයෙන් හරිද? මේ පැත්තේ ඉන්න අයට අපි කියනවා අලෝහ. මේ දෙකට අපි කියනවා ලෝහ. ඒ අනුව මේ පැත්තේ ඉන්නේ ලෝහ. ලෝහ ඔක්කොම කීයද? 1 2 3 4 5 6 7යි. ඉතින් 13 මොනවද? අලෝහ. එහෙනම් ලෝහ සහ අලෝහ වෙන් කර හඳුනගන්න ඉතාම ලේසි වෙනවා මේ ආකාරයට ආවර්තාව වගේ මොනවද? මේ ආකාරයට විකර්ණයක් ගැසීම. ඉතින් ඒක අපිට මේ ආවර්තාව වගේ ඉගෙන ගන්නකොට ඉතාම ලොකු දේවල් ගොඩක් කියන්න වැදගත් වෙන දෙයක්. උදාහරණයක් වශයෙන් ලෝහ සහ අලෝහ කියන දෙක අපි අරගත්තොත් දැන් අපි උදාහරණයක් වශයෙන් විදිහට හිතමු සෝඩියම් කියලා. සෝඩියම් සහ ඔක්සිජන් අතර සංයෝජනයට අදාළ සූත්‍රය ලියා දක්වන්න කියලා එම් විභාගෙට එන්න පුළුවන්. එහෙම આવොත් ඒ සූත්‍ර ලියන්න සංයුක්තාව. ඊට පස්සේ අහන්න බලන්න ඒ සංයෝජනය වෙලා තියෙන සංයෝගය අයනිකද සහ සංවිධිතද? ප්‍රධාන වශයෙන් සංයෝග වර්ග දෙකක් තියෙනවා. අයනික සහ සහසංවිධිත කියලා. අයනික වෙන්න නම් ලෝහයක් සහ අලෝහයක් එකතු වෙන්න ඕනේ. එහෙනම් ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීමෙන් අයනික සංයෝගය හැදෙනවා. ඊළඟට අලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීම සහසංවිධිත සංයෝගය හැදෙනවා. උදාහරණයක් වශයෙන් අපි අරගමුකෝ CO2 කියලා කාබන් ඩයොක්සයිඩ්. කාබන් කියන්නේ අලෝහයක්. ඔක්සිජන් අලෝහයක්. ඒතර මෙයාගේ තියෙන බන්ධනය මොකක්ද? සහසංවිධිත බන්ධන. බන්ධන කියන්නේ වෙනම පාඩමක්. නමුත් අපිට විභාගෙට ගියාම මේ ඔක්කොම එකට ගොනු වෙලා යනවා. ඒකනේ අපි මේ පුනරීක්ෂණයක් කරන්නේ. ඒතර පුනරීක්ෂණයේදී අපි කියලා දෙන්නේ දේ තමයි ආවර්තාවකදී මතක තියාගන්න පුළුවන් ඉතාම හොඳ කෙටි ක්‍රමයක් තමයි මොනවද? ලෝහයක් අලෝහයක් එක්ක බැඳුනා නම් උදාහරණයක් වශයෙන් සෝඩියම් ඔක්සිජන් එක්ක බැඳුනා නම් සෝඩියම් ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ් වල තියෙන බන්ධනය මොකක්ද? අහුවොත් ඔයගොල්ලෝ බයලටෝ කියන්නේ අයනික. ලෝහ අලෝහ නම් අයනික. අලෝහ අලෝහ නම් සහසංවිධිත. හරිද? ඉතින් ඒවා කියන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට බෙදාගත්තා. ඒ නිසා ඔයගොල්ලෝ ඇඳගත්ත ආවර්තාව වගේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ලෝහ 7ක් 1 2 3 4 5 6 7 වෙන් කරගන්න. එතකොට මේ ටික අලෝහ. ඉතින් ඒ වෙන් කරන අතරේම තව එකක් මතක තියාගන්න. තව අපිට මේවා ලියනකොට සූත්‍ර ලියන්න වෙනවනේ. සූත්‍ර ලියන්න සංයුක්තතාවය ඕනේ. දැන් සංයුක්තතාවය එන්නේ මෙහෙමයි. පළවෙනි කාණ්ඩයේක 1යි. දෙවෙනි කාණ්ඩයේක 2යි. තුන්වෙනි කාණ්ඩයේක 3යි. හතරවෙනි කාණ්ඩයේක 4යි. පස්වෙනි කාණ්ඩයේක 5යි. නෑ 5 වෙන්න පුළුවන්. ඒක හොයන්නේ 8න් 5ක් අඩු කරන්න. ඒක 3යි. 6වෙනි කාණ්ඩය 8න් 6ක් අඩු කරන්න 2යි. 8න් 7ක් අඩු කරන්න 1යි. එතකොට අවසන්
කාණ්ඩයට. ඒ කියන්නේ 8 වෙනි කාණ්ඩයේ සංයුක්තාව නැහැ බිඳුවයි. ඒ බිඳුවයි කියන්නේ කිසිම සංයෝජනයක් හදන්න බෑ. ඒ නිසා යාගේ සංයුක්තාව බිඳුවයි. ඒ නිසා යාට කියනවා නිෂ්ක්‍රීයයි කියන්නේ. ඊට අමතරව මේ සංවිධතාවයේම තමයි ධනසා ඍණ අයන වෙන්නේ. බලන්න මම මේ ගොඩක් ඒවා කියලා දෙනවා වැඩිද මන් දන්නේ නැහැ. මේ පළවෙනි කාණ්ඩය හදන්නේ ධන 1යි. මෙයා හදන්නේ ධන 2. මෙයා ධන 3. මෙයා ධන හෝ ඍණ. ඊළඟට මෙයා ඍණ 3, ඍණ 2, ඍණ 1. ඒ නිසා ඍණ අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙනනේ. ඒතර මෙහාට යන්න යන්න ඍණ අයන සාධන ප්‍රවණතාවය වැඩි. ධන අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒතර පිට කරලා හදන ධන අයන පළවෙනි කාණ්ඩයේ ධන 1යි, දෙවෙනි කාණ්ඩයේ ධන 2යි, තුන්වෙනි කාණ්ඩයේ ධන 3යි. හතරවෙනි කාණ්ඩයේ ධන 4 හෝ ඍණ 4 කියලා අපිට ගන්න පුළුවන්. නමුත් ඇත්තටම ධන හෝ ඍණ අයන සාධනේ නැහැ. එකක් පස්සේ කියනවා. මෙයාගේ ඍණ 3, ඍණ 2, ඍණ 1 බිඳුව. ඒ කියන්නේ ක්ලෝරින් සහ ක්ලෝරින් හදන්නේ ඍණ 1. ඔක්සිජන් සහ සල්ෆර් හදන්නේ ඍණ 2. නයිට්‍රජන් සහ ෆොස්ෆරස් හදන්නේ ඍණ 3. ඇලුමිනියම් සහ හදන්නේ ධන 3. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් හදන්නේ ධන 2. ලිතියම්, සෝඩියම්, පොටෑසියම් හදන්නේ ධන 1. එසා මේක 1 2 3 4 3 2 1 බිඳුව කියලා දාගත්තාම මේ ආශ්‍රිත වෙන ගැටලු විසඳන්න තවත් ඔයගලන්ට පොඩි උදව්වක් වෙනවා. ඉතින් මේවා මේ කෙටිම ක්‍රමත් නෙමෙයි. කෙටිම ක්‍රම කියනවා නෙමෙයි. ඔයගලන්ට විභාගයේදී ප්‍රශ්නයක් කරන්න යනකොට මෙන්න මේවත් අවශ්‍ය වෙනවා. ඉතින් මේවා අපි 10 ශ්‍රේණිය වගේ පාඩම් වලදී උගන්වද්දී අපි සටහන් වලදී ගොඩක් වෙලාවට highlight කරන්නේ නැහැ. නමුත් අපිට දැන් මේ මතක තියාගන්න මේ වගේ මේ පාඩම් වලදී අපිට මේ කොටස් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේක ලකුණු කරලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මම ඔයගලන්ට දෙන්නම් පොඩි පොඩි ඉංගි ගණන් ටිකක් දෙන්නම්. මෙතන ඔය ප්‍රශ්න ටිකක් දැන් මම අර ඉස්සෙල්ලා දුන්නේ 2 8 6 වගේ. ඒ වගේ තව එකක් පොල්ලන් ලියාගන්න. මෙහෙම දාන්න. සෝඩියම් හා සෝඩියම් නෙවෙයි නැත්නම් මැග්නීසියම් ගමු. මැග්නීසියම් සහ ඔක්සිජන් අතර සංයෝජනයට අදාළ සූත්‍රය ලියා ගන්න. දැන් Mg සහ O මැග්නීසියම් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වල සංයෝජනයට අදාළ සූත්‍රය ලියා දක්වන්න. සූත්‍රය ලියා දක්වන්න. සූත්‍රය ලියා දක්වන්න. හරිද? ඒතර ඒක කරන්නේ මෙහෙමයි. මැග්නීසියම්ම ගන්න කෙලින්ම ලියන්න. ඔන්න මැග්නීසියම් ගත්තා. හරිද? මැග්නීසියම් අරගෙන එයාගේ සංයුක්තාවය බලන්න. කියලා මෙතන ධන 2යි එහෙම නැත්නම් 2 කියලා ගන්න පුළුවන්. ඔක්සිජන් වල බලන්න කියලා. ඒ 2යි. සාමාන්‍යයෙන් සංයෝජන බල සමාන නම් ඒවා කපලා දාලා ලං කරලා ලියනවා. ඒතර MgO. ඉතින් ඔයගලන්ට තව ස්වල්ප වෙලාවකින් මේක ආපහු මේ ලින්ක් එක විසන්දි වෙයි. එතකොට ආයෙත් අර ඉස්සෙල්ලා පාස්වර්ඩ් එකෙන්ම ඒ ලින්ක් එකෙන්ම ආපහු එකතු වෙන්න. අද පහුවෙලා එකතු වුණා මම හිතන්නේ කීප දෙනෙක්ම ඒගොල්ලන්ට මුල් ටික බලා ගන්න පුළුවන්. මම අද මේකේ රෙකෝඩින් එක දාලා තියන්න YouTube වලට මම දානවා. ඒ ටිකේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මුලින් ඉඳලා ටික අද මම කරේ සමස්ථානික වල ඉඳලා ගිය සතියේ මූලික පරමාණු පිළිබඳ මූලික පාඩම් ටික කරා. ඒ දෙකම එකතු කරලා මම දාන්නම්. එතකොට මේ මතක තියාගන්න දැන් අපිට ආපහු කොවිඩ් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි කරගන්න ඕනේ හොඳම වැඩේ තමයි මේ විදිහට මේ ගෙදරට කරලා මේ ටික අපි ඉවර කරගන්න. හරිද? එතකොට මේ ඔයාලට දැන් සාමාන්‍යයෙන් 10 ශ්‍රේණියේ අමාරු වෙන්නේ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පාඩම්. ඉතින් ඒ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව පාඩම් වල පුනරීක්ෂණය කරලා අපි පුළුවන් තරම් ඒක මේ හොඳට හදාගමු මේ දවස් ටික. දැන් මාසයක් හරියට කරොත් ඔයගොල්ලන්ට රසායන විද්‍යාව සම්පූර්ණයෙන් මෙහෙර කරගන්න. මාසයක් ඊළඟ මාසේ භෞතික විද්‍යාව. ඉතින් එහෙම ආරම්භ වෙනකොට තව මාස කීයක් තියෙනවද විභාගෙට මාස 6ක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ අතර කාර්යය තුලදී ප්‍රශ්න පත්‍ර කරලා හොඳ ලකුණු තත්ත්වයකට එන්න. ඉතින් මම ඒක හරියස්සලා දෙන්නම්. සෙනසුරාදා 11 ශ්‍රේණියේ තියරි ක්ලාස් එක සටහන් පන්තියේ තියෙනවා. එතකොට මේ සෙනසුරාදා ඔයගොල්ලන්ට මානව ආයතනයේ ට ඇවිල්ලා නොලැබිච්ච අයට ලබා ගන්න පුළුවන්. යාළුවෝ ඉන්නවා නම් කියන්න ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලාවේ. මොකද ඔය අයට දුර ගිය අය දැන් ආයෙ තනි වෙලා ඉන්නවා රුවන්වැලි ටවුන් එකට කොටු වෙනවා. ඉතින් ඒ නිසා මේ කැමති අය ඉන්නවා නම් ඒ කට්ටියට පුළුවන් ඇවිල්ලා අපේ ටියුට් එක ගන්න. හැබැයි ඉතින් පන්ති ගාස්තුව ගෙවන්න වෙනවා. මොන මාසෙද? මේ මාසේ. පන්ති ගාස්තුව ගෙවලා ඊට අදාළ නිබන්ධන
ලබා ගන්න මම මේකට අදාළ 10 අසරේ ෂෝට් නෝට් එකක් ඔයගලන්ට හදාගෙන යනවා. ඒක ලබන සෙන්සුරාදා නම් කියන්න බැරි වෙයි. ඊළඟ සෙන්සුරාදා එනකොට ඔයගලන්ට පුළුවන් ලබා ගන්න ඊළඟ සෙන්සුරාදා එනකොට කියන්නේ හෙට අනිද්දා සෙන්සුරාදා නෙමෙයි ඊළඟ සෙන්සුරාදාදී ආලෝකයේ මාතෘකාවේ ටියුට් එකයි ඊළඟට අර ෂෝට් නෝට් එකයි ගන්න පුළුවන්. මම ඒ ටික හරි ගස්සලා දෙන්නම්. ඒවට වෙනම අය කරන්නේ නැහැ. පන්ති ගාස්තුවට පවන ඒක ලබා දෙන්න. හරි. එතකොට මතක තියාගන්න මැග්නීසියම් ඔක්සයිඩ් කොහොමද ඔක්සිජන් වල සංයුක්තාව දෙකයි දෙකට දෙක කැපිලා යනවා MgO. හරිද? එහි ඇති බන්ධන වර්ගය කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟ ප්‍රශ්නේ MgO වල ඇති බන්ධන වර්ගය කොහොමද? යන්න පල්ලේ MgO මැග්නීසියම් ඔක්සයිඩ් වල MgO මැග්නීසියම් ඔක්සයිඩ් වල ඇති බන්ධන වර්ගය කොහොමද? බන්ධන වර්ගය කොහොමද? MgO වල ඇති බන්ධන වර්ගය කොහොමද? මැග්නීසියම් ඔක්සයිඩ් වල තියෙන බන්ධන වර්ගය කොහොමද? හරිද? බන්ධන වර්ගය කොහොමද? ඒක හොයාගන්න මෙහෙමයි. බන්ධන වර්ග දෙකයි තියෙන විභාගෙට එන්නේ. මොනවද? අයනික බන්ධන සහ සහසංයෝජ බන්ධන. ඉතින් මේවා බහුවර්ණ වලට වෙනවා රචනා වලටත් වෙනවා. ඉතින් බන්ධන වර්ගය වුවත් ඒක කරන්නේ මෙහෙමයි. ලෝහ සහ අලෝහ එක්වන්නේ නම් මොන බන්ධනද? අයනික බන්ධනය. අලෝහ සහ අලෝහම තියෙනවා නම් ඒක වෙන මොකක්ද? සහසංයෝජ බන්ධනයක් වෙනවා. හරිද? එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න උත්තරේ ලියා ගන්න මොනවද? MgO වල ඇත්තේ අයනික බන්ධනයකි. MgO වල ඇත්තේ අයනික බන්ධනයකි. අයනව නේද කමෙන්ට්? MgO වල ඇත්තේ අයනික බන්ධනයකි. අයනික බන්ධනයකි. හරිද? වරහන් තුල යන්න ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීමෙන් අයනික බන්ධනයක් සෑදේ. ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීමෙන් අයනික බන්ධනයක් සෑදේ. ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීමෙන් අයනික බන්ධනයක් සෑදේ. අයනික බන්ධනයක් සෑදේ. හරි. ඊළඟ ප්‍රශ්න අංකය දාගන්න. ඊළඟ ප්‍රශ්න අංකය දාගන්න. තරව දාලා යන්න. Cl2 වල ඇති බන්ධන වර්ගය කුමක්ද? මෙහෙම ලියන්න. Cl2 වල ඇති බන්ධන වර්ගය කුමක්ද? Cl2 වල ඇති බන්ධන වර්ගය කුමක්ද? හරිද? Cl2 කියන්නේ තමයි ක්ලෝරින්. ක්ලෝරින් කියන්නේ Cl ළම දෙන්නේ කොහොමද? Cl ළම දෙන්නේ. එතන Cl කියන්නේ අලෝහය. අලෝහ එකතු වන්නේ නම් අලෝහ දෙකක් එකතු වන්නේ නම් ඒකේ තියෙන බන්ධන වර්ගයට කියනවා සහ සංවිධ බන්ධන. එතකොට ඕගලන්ට විභාගයේ තියෙන බන්ධන වර්ග දෙකයි. එකක් ලෝහ සහ අලෝහ එකතු වෙලා හට ගන්න අයනික බන්ධන. අනිත් එක තමයි මොකද්ද? සහ සංවිධ බන්ධන. සහ සංවිධ බන්ධන ඇති වෙන්නේ අලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය අතරමයි. එහෙනම් ඔයගොල්ලෝ දාන්න Cl2 වල ඇත්තේ සහ සංවිධ බන්ධනයකි. Cl2 වල ඇත්තේ සහ සංවිධ බන්ධනයකි. සහ සංවිධ බන්ධනයකි. සහ සංවිධ බන්ධනයකි. බරහන් ලියා ගන්න. අලෝහ පරමාණු එකතු වීමෙන් සහ සංවිධ බන්ධන ගොඩනැගී. අලෝහ සහ අලෝහ පරමාණු එකතු වීමෙන් සහ සංවිධ බන්ධන ගොඩනැගී. එහෙම නැත්නම් සහ සංවිධ සංයෝග ගොඩනැගී. සහ සංවිධ බන්ධන ගොඩනැගී. අලෝහ සහ අලෝහ මූලද්‍රව්‍ය එකතු වීමෙන් සහ සංවිධ බන්ධන ගොඩනැගී. හරිද? එහෙනම් ඔයගොල්ලන් ඉස්සර ප්‍රශ්නේ මම දුන්න මේ Mg සහ O අතර සාධන සංයෝගය කොහොමද ලියන්නේ කියලා පෙන්නන්න කියලා මේ විදිහට ලියන්නේ. එයාගේ සංයුක්තාව දානවා, මෙයාගේ සංයුක්තාව දානවා. සමාන නම් අපිට දානවා. සමාන නැති වුණොත් මොකද කරන්නේ? සමාන නැති වුණොත් මෙන්න මෙහෙම වැඩක් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ඇලුමිනියම් ගන්නකො. ඇලුමිනියම් වල සංයුක්තාව තුනයි. ඔක්සිජන් ගන්නකො. ඔක්සිජන් වල සංයුක්තාව දෙකයි. දැන් බලන්න මේ දෙක කැපෙන්නේ නැහැ. 3යි 2යි කැපෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මෙතෙන්ට 2 වන්න
මෙතෙන්ට 3 එවන සූත්‍රය ලියනවා. එතකොට අප සූත්‍රය වෙන්නේ Al2O3. ඔන්න එකක් ලියාගන්න. Al සහ O අතර සාධන බන්ධන Al සහ O Al සහ O ඒ කියන්නේ ඇලුමිනියම් සහ ඔක්සිජන් අතර සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න. Al සහ O අතර සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න. ඒකටම ලියන්න. එහි ඇති බන්ධන වර්ගය කුමක්ද? එහි ඇති බන්ධන වර්ගය කුමක්ද? එහි ඇති බන්ධන වර්ගය කුමක්ද? එතකොට මේ සූත්‍රය ලියන්නේ මෙහෙමයි. ඇලුමිනියම් ගන්න සංයුක්තාව 3යි උඩින් දැම්ම 3. ඊට පස්සේ ඔක්සිජන් ගන්න සංයුක්තාව 2යි මෙහෙම උඩින් දැම්ම 2. දැන් බලන්න මේ දෙක කැපෙන්නේ නැහැ. ඒතර මාරු වෙනවා. මෙතන 2 එනවා. මේ 3 මෙතෙන් යනවා. එනවා දැන් උඩින් නෙමෙයි තියෙන්නේ. පහළ තියෙනවා මොනවද තියෙන්නේ? Al ඇලුමිනියම් බල තියෙනවා 2. O යට තියෙනවා 3. Al2O3. ඒතර ඇලුමිනියම් කියන්නේ ලෝහයක්. O කියන්නේ අලෝහයක්. එහෙනම් ලෝහ සහ අලෝහ අතර සාධන්නේ මොනවද? අයනික බන්ධනයක්. එහෙනම් මෙහි ඇති බන්ධන වර්ගය මොකද්ද? උත්තරය අයනික බන්ධන. අයනික බන්ධනය තමයි එතකොට මෙතන තියෙන්නේ. Al2O3. හරි. එතකොට අපි දැන් ගිය සමානෙත් අපි කරපු වැඩක් තමයි මේ අපි ඉගෙන ගත්ත පාඩම් වලින් විභාග ප්‍රශ්නයක් කරා. දැන් ගිය අවුරුද්දේ අපි මේ ඊයේ පෙරේදා තිබ්බා සාමාන්‍ය පෙළ 2020 තියෙන තිබ්බ විභාගේ මේ ජනවාරි මාසෙදී තිබ්බේ නේද? මාර්තු මාසෙ. එතකොට ඒ තියෙන විභාගයේ පේපර් එක තමයි මේ තියෙන්නේ 2000 කීයද? 20 ඒ වුණාට පැවැත්වුවේ ඔයගොල්ලෝ දන්නවා 2021. එතන මේකේ ආපු ප්‍රශ්න වලින් මෙන්න තියෙනවා ඔයගොල්ලන්ට අද ඉගෙන ගත්ත පාඩමේ 12 වෙනි ප්‍රශ්නය. එහෙනම් ඔයගොල්ලෝ මම දැන් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන විභාග ප්‍රශ්න ලියන හැටි. එතකොට 2020 2020 කියලා දාන්න O level කියලා දාන්න. ඊළඟට MCQ කියලා දාන්න. MCQ කියන්නේ multiple choice question කියන එක. එතකොට MCQ හරිද? එතකොට Q අපරන. MCQ 12 වෙනි එක. හරි දැන් අපි එකක් කරා. හරි. ඒතර අදත් අපි අරගෙන බලමු. ගිය අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍රයෙන් තව ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. එතකොට දැන් විභාගයේ ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්න ඔක්කොම 40න්නේ. 40න් දැන් අද මේක කරපුවම දෙකක් ඉවරයි. ඒතකොට තව 38යි තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි පාස් පේපර්ස් වල ගැටලු ඔක්කොම කරන්න පුළුවන් නම් අපිට විභාගයට හොඳ අඩිතාලමක් දාගන්න පුළුවන්. එහෙනම් මේක කමෙන්ට් එකේ ලියාගමු කට්ටියම 20යි 20 O level MCQ 12 MCQ 12 MCQ multiple choice question කියන එක තමයි MCQ කියලා කියන්නේ බහුවර්ණ සිංහලෙන් කියන්නේ බහුවර්ණ හරිද එහෙනම් මෙන්න ප්‍රශ්නේ ඔන්න ඔයගොල්ලෝ ලියන්න මෙහෙම x හා y x කියලා මෙහෙම දාන්න හා y x හා y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිවෙලින් දෙක අට එක කොහොම දුන්නාම ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් ඒ ආවර්තාවගේ කොතනද ඉන්නේ කියලා 281 හා 287 වේ ඒ කියන්නේ x වල 281 y වල 287 ඉතින් ඔක දිහා බලපුවාම දැනටම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ආවර්තාවගේ මේගොල්ලෝ ඉන්න තැන් මොනවද කියලා හරිද එම මූලද්‍රව්‍ය යුගලය පිළිබඳ
පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? අසත්‍ය ප්‍රකාශය කුමක්ද? දැන් හරි කිව්වනේ. right. පළවෙනි එක. හරිද? හරියට ලියා ගන්න. ආවර්තිතා වගුවේ එකම ආවර්තයේ පිහිටයි. මේ දෙන්නම ඉන්නේ එකම ආවර්තයේලු. එකම ආවර්තයේ පිහිටයි. හරිද? දෙක. ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයේ පිහිටයි. මේ දෙන්නම ඉන්නේ එකම කාණ්ඩයේ. තුන. අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ. අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ. අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ. 4. සංයෝජනය වී රසායනික සූත්‍රය XY වන සංයෝගය සාදයි. XY කෙලින්ම එක සූත්‍රය මෙහෙමලු XY වන සංයෝගය සාදයි. ආය තුන්වෙනි කියන්නම් අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ. අයනික බන්ධන සාදමින් රසායනිකව සංයෝජනය වේ. 4. සංයෝජනය වී රසායනික සූත්‍රය XY වන සංයෝගය සාදයි. ඉතින් අපෙන් අහන්නේ අසත්‍ය ප්‍රකාශය. අසත්‍ය ප්‍රකාශයනේ අහන්නේ. එතකොට අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියන එක තාම අද දවසේ ආවර්තාවගු කියන කොටසේ ටික අහගෙන හිටියා නම් මේ වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. එතකොට දැනටමත් උත්තර ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මේ ගිය පහුගිය අවුරුද්දේ 12 වෙනි ප්‍රශ්නේ බහුවර්ණ පේපර් එකේ. ඉතින් ඔයාලට මම අද ඒ උගන්වන්න ඕනේ කොටස් ටික කරා වගේම ඒ කොටස් වලින් ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්නයක් කරගන්න හැටි පුළුවන් ද බැරිද කියන එක තමයි මම අද දවසෙත් මේ සාකච්ඡා කරේ. ඉතින් දැන් මම හිතන්නේ පිළිතුරු ලැබෙමින් පවතිනවා. ගොඩක් අය හරි උත්තරේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දැන් තාමත් උත්තර හොයමින් ඉන්න නිසා අපි පොඩ්ඩක් ඒගොල්ලන්ට අවස්ථාව දෙමු ලබා ගන්න. හරිද? චුට්ටක් හිතන්නත් එක්ක වෙලාව දෙන්න. ගොඩක් අය හරි උත්තරේ ලකුණු කරමින් යනවා. එහෙනම් මම පිළිතුරු සාකච්ඡා කිරීමකුත් එක්කම මම කතා කරන්නම්. දැනට පිළිතුර 1 2 3 4 5 6 7යි 8යි 9 දෙනෙක් විතර වගේ දීලා තියෙනවා. තව හැබැයි දෙන්නක් තියෙනවා කට්ටිය. අනිත් අය මම කිව්වේ අර නිදිත් දන්නේ පේන්න නැහැ මෙලෝ දෙයක් නේද? හරි. එහෙනම් බලමු. කොහොමද මේ දෙන්න? එකම ආවර්තයට අයිතිද? ආවර්තය කියන්නේ මොකද්ද? කවච ගන්න. දැන් මෙයාට කවච 3යි. මෙයාට කවච කීයක් තියෙනවද? 3යි. දැන් දෙන්නම ඉන්න වෙන මේ එකම ආවර්තය. තුන්වෙනි ආවර්තය තමයි මේ දෙන්න ඉන්න ඕනේ. එක්කෙනෙක් ඉන්නවා පළවෙනි කාණ්ඩේ. මෙතන අවසන් කවච 1යි කියන්නේ පළවෙනි කාණ්ඩේ. එහෙනම් 3 1. මෙයා ඉන්නේ 3 7. අවශ්‍යයි ඉන්නවනේ මෙහෙම ලකුණු කරගන්න. මේ දෙන්නගේ කාණ්ඩාංකය සහ ආවර්තංකය ගන්න විදිය අපිට x කියලා කිව්වා 2 8 1 කියලා. හරිද? එතකොට 2 8 1 නම් කවච 3යි. එහෙනම් ආවර්තය 3. හින්දර අපි දක්වමු. කාණ්ඩාංකය මෙහෙම ලියන්න. කාණ්ඩය 1. ඔන්න x කියන්නේ. එහෙනම් මෙන්න y. y වල අපි අරගත්තොත් එයාගේ 2 8 7. එහෙනම් ආවර්තය මොකක්ද? ආවර්තය කියන්නේ ළමයි නිතරම ශක්ති මට්ටම් ගන්න. 1යි 2යි 3යි මට්ටම් 3ක් තියෙනවා. එහෙනම් තුන්වෙනි ආවර්තය මේක තමයි ඉන්නේ. කීවෙනි කාණ්ඩය? කාණ්ඩය කියන්නේ අවසන් කවචේ ගාන අවසන් කවචේ 7යි
BII හත්වෙනි කාණ්ඩය මෙන්න මෙතන. එහෙනම් x ඉන්න ඕනේ මෙතන. sorry. x ඉන්න ඕනේ මෙතන. මේ තමයි x ඉන්න තැන. මේ තමයි y ඉන්න තැන. එහෙනම් මෙතන x මෙතන y. කොහොමද දාන්න පුළුවන් නේද? එතකොට ඔන්න ඔය විදිහට අපිට දැන් පැහැදිලි. මොකද කියලා තියෙන්නේ පළවෙනි එක. එකම ආවර්තය පිළිටයි. ආවර්තය තුන දෙන්න කියලා. එහෙනම් එකම ආවර්තය පිළිටයි. ඒක හරි. වගන්තිය හරි. දෙවෙනි වගන්තිය ආවර්තාවගුවේ එකම කාණ්ඩයේ පිළිටයි. එකම කාණ්ඩයේ පිළිටන්නේ නෑනේ. මෙයා පළවෙනි කාණ්ඩය, මෙයා හත්වෙනි කාණ්ඩය. ඉතින් අපේ ගානේ අසත්‍ය. එහෙනම් අසත්‍ය වගන්තිය අපිට එනවා කීවෙනි එකද දෙවෙනි එක. තවදුරටත් අපි බලමු තුන්වෙනි එක හරිද වැරදිද කියලා. තුන්වෙනි එක කියනවා අයනික බන්ධන සාධකයි. මේ බලන්න x මෙතන y මෙතන. අයනික බන්ධන අවදාන කරා මොනවද වෙන්න ඕනේ? ලෝහයක් සහ අලෝහයක්. එහෙනම් ඒක තවත් හරි. අයනික බන්ධන සාධක. රසායනික සංයෝජනයේ දෙක. බලන්න මේ ප්‍රශ්නයක් කරනකොට එන විදිය. මේ ප්‍රශ්න කරනකොට තමයි ඔයගොල්ලන් මේවා තේරුම් ගන්න ඕනේ. එතකොට මෙයා අයනික බන්ධන සාධකයෙන් රසායනික සංයෝජනය වේ. හරිද වගන්තිය වැරදිද? හරි වගන්තිය. ඊට පස්සේ කියනවා සංයෝජනයේ වේ. රසායනික සූත්‍රයේ XY කියලා සූත්‍රය නම. බලමු XY කියලා. X වල සංයුක්තාව කීයද? එකයිනේ. Y වල සංයුක්තාවය එකක් කීයද? එකයි. ඉතින් මොකද වෙන්නේ එකද? කැපලා යනවා. එහෙනම් සූත්‍රය XY. හරිද වැරදිද? සූත්‍රය වෙන්නේ මොකද්ද? XY. එහෙනම් මේ ආකාරයට අපිට කියන්න පුළුවන් හතරවෙනි වගන්තියත් හරි. රසායනික සංයෝජනයේ XY වන සංයෝගය සාධනයි. ඉතින් XY වන සංයෝගයක් තමයි සාධන. එහෙනම් XY වන සංයෝගය සාධනවා. එහෙනම් මේ වගන්තිය හතරෙන් බැලුවොත් ඔයගලන්ට පැහැදිලිව පේනවා කීවෙනි වගන්තියද වැරදි. ඒ කියන්නේ දවසේ වැරද්ද එහෙම නැත්නම් අසත්‍ය ප්‍රකාශය තමයි දෙවෙනි ප්‍රකාශය. ඉතින් මම හිතනවා අද දවසේ සියලු දෙනාම මේක නිවැරදි පිළිතුර ලබාගෙන තිබ්බා. සියලු දෙනාම ඉතින් ගොඩක් හොඳයි. මම හිතන්නේ දවසින් දවස හොඳ වර්ධනයක් තියෙන බව පේනවා. මොකද කට්ටිය දැන් අර මේ කලබල වෙලා උත්තර ගන්න නැතුව කල්පනා කරලා පිළිතුරු ලබා ගන්න තියෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මම හිතනවා මේක මේ විදිහට දිගටම කරගෙන ගියාම ඔයගලන්ට මේක වෙනම පොතක තියාගෙන යන්න. එහෙමනේ කරගෙන යන්නේ නේ. ඉතින් පුනරීක්ෂණ වලට වෙනම පොතක් තියාගන්න. විශේෂයෙන්ම රසායන විද්‍යාවට කන්ට්‍රෝල් පොතක් තියාගන්න. භෞතික විද්‍යාව වලට කන්ට්‍රෝල් පොතක් තියාගන්න ඉස්සරහදී ඒ පුනරීක්ෂණ කොටස් වලදී. හරි. එහෙනම් අපි අද දවසේ තව අපිට ඉතුරුලා තියෙන වෙලාවෙදී අපිට යන්න පුළුවන් ආවර්තාවකයේ රටාවකට. ආවර්තාවකයේ රටා. අපි බලමු තව විනාඩි 20යි තියෙන්නේ. මේ 20 තුලදී කතා කරන්න පුළුවන්ද කියලා ආවර්තාවකයේ රටා. එහෙනම් ලියා ගන්න මාතෘකාව ආවර්තිතා වගුවේ රටා. ආවර්තාවකයේ රටා. ඉතින් අපිට රටා දෙකක් තියෙනවා ළමයි ඉගෙන ගන්න. එක තමයි පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ඉගෙන ගන්න මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවය කියන දෙක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ආවර්තාවකයේ ප්‍රධාන රටා දෙකක් දැකිය හැකි වේ. ප්‍රධාන රටා දෙකක් දැකිය හැකි වේ. ආවර්තාවකයේ ප්‍රධාන රටා දෙකක් දැකිය හැකි වේ. එහෙම නැත්නම් අපි විසින් සලකා බලන රටා දෙකක් තියෙනවා. හරිද? රටා දෙකක් දැකිය හැකි වේ. දැන් පළවෙනි එක. හරිද? දැන් පළවෙනි එක. පළමු වන අයනීකරණ ශක්තිය. පළමු වන එක විතරයි තියෙන්නේ. ආයි දෙවන, තුන්වන, හතරවෙනි ඒවා ඉගෙන ගන්න බෑ. පළමු වන අයනීකරණ ශක්තිය. හරිද? දෙවෙනි එක විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. හරිද? පළමු වන අයනීකරණ ශක්තිය. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා මොකක්ද? විද්‍යුත් ඍණතාවය පිළිබඳව. හරිද? විද්‍යුත් ඍණතාවය.
හරිද? එහෙනම් අපි බලමු මෙන්න මේ දෙක මොකක්ද කියලා. එහෙනම් අපි බැලුවොත් ඔයගොල්ලන්ගේ අච්චුපතේ අපි යමු මේ රටා වර්ග දෙක මේ තියෙන්නේ ආවර්තා වගුවේ දැකිය හැකි රටා කියන මාතෘකාව. එතකොට මේ මාතෘකා දෙකේ අර්ථය අපි ඉගෙන ගන්නවා ළමයි. වමේ සිට දකුණට යනකොට වමේ සිට දකුණට කියලා කියන්නේ පළවෙනි කාණ්ඩයේ ඉඳලා අටවෙනි කාණ්ඩයේ පැත්තට යනකොට. හරිද? සහ ඉහළ සිට පහළට මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ගුණ ක්‍රමයෙන් විචලනය වන බව පෙනේ. එම රටා අධ්‍යයනය සඳහා මූලද්‍රව්‍ය වල පහත් සඳහන් රටා වර්ග දෙක සලකා බලනවා. ඒකෙන් පළවෙනි එක තමයි පළමු වන අයනීකරණ ශක්තිය. හරිද? එහෙනම් ලියා ගන්න මාතෘකාව පළමු වන අයනීකරණ ශක්තිය යනු කුමක්ද? පළමු වන අයනීකරණ ශක්තිය යනු කුමක්ද? පළමු වන අයනීකරණ ශක්තිය යනු කුමක්ද? හරි. මේ බලන්න. දැන් ඔයාලා දන්නවා පරමාණු අරගත්තාම න්‍යෂ්ටියේ තමයි ප්‍රෝටෝන තියෙන්නේ. ඒවා ධනාත්මක. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද? කවචවල ඒවා මොනාරෝපිතයි. වෙනාරෝපිතයි. දැන් ගිය සුමානේ අපි අපූර්ව ප්‍රශ්නයක් කරා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ එකේ තිබ්බා මේ ආරෝපණ සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා. ඔයාලා දන්නවා ප්‍රෝටෝන ධනාරෝපිතයි. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඒ නිසා ධන න්‍යෂ්ටියට මේ හැම එකක්ම ආරෝපණය ඇදිලා තියෙනවා. මේ බලන්න. ඔක්කොම ආකර්ෂණය වෙලා තියෙනවා. කොහොමද තියෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පරමාණු වලට යම් යම් අවස්ථාවලදී ඉලෙක්ට්‍රෝන පිට කරන්න සිද්ධ වෙනවා, ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ පිට කිරීම සහ ලබා ගැනීම කියන ඒවා අපි අරගෙන කතා කරොත් විශේෂයෙන්ම පිට කරන අවස්ථාවක් ගැන අපි හිතමු. දැන් ඉලෙක්ට්‍රෝන මෙහෙම ආකර්ෂණය වෙලා තියෙනවා නම් මේ එක්කෙනෙක් ඉවත් කරන්න ගියොත් ඔයගොල්ලෝ හිතන්නේ ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්. බෑනේ. ඇයි මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතේව ධන ආරෝපිත න්‍යෂ්ටියට න්‍යෂ්ටිය ධනාරෝපිතයි. න්‍යෂ්ටියෙන් ධනාරෝපණ කැටි වෙලා තියෙන න්‍යෂ්ටිය ඒවට එහාට යන චලනය වෙන්න බෑ. නමුත් ඉලෙක්ට්‍රෝන සැහැල්ලුවේ ඒවට චලනය වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ධනාරෝපණ වලට ඇදිලා තියෙන ආකර්ෂණය. ඉතින් ඒ නිසා මෙයාලව ඉවත් කරන්න ගියොත් ලේසි පාස් වැඩක් නෙමෙයි ඒක ඉවත් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉවත් කරන්න උත්සාහ කළොත් ඒ සඳහා වැය වෙනවා ශක්තිය. අන්න ඒකට ඒ පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ඕනි වැය වෙන ශක්තියට අපි කියනවා පළමු වන අයනීකරණ ශක්තිය. මොන අයනීකරණ ශක්තියද කියන්නේ? පළමු වන අයනීකරණ ශක්තිය. ඉතින් අපි ඒක විභාගයේදී ලකුණු ලැබෙන පිළිවෙලට අර්ථ දක්වන්නේ කොහොමද කියලා බැලුවොත් අපි මෙන්න මේ ආකාරයට කියනවා. වායමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායමය ඒක ධන අයනයක් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන පිටකරන සාධාරණ ධන අයන වායුවේ ඒක ධන අයනයක් සෑදීම සඳහා සැපය යුතු අවම ශක්තිය සැපය යුතු මොන අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ බලාගෙන හිටියොත් මේ පරමාණුව වායුමය අවස්ථාවේ ඇති පරමාණුවක් අරගෙන ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න යනවා. එහෙම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපුවාම එයා ධනායනයක් බවට පත් වෙනවා. ඒ ධනායනයක් බවට පත් වෙන්න ඒ පිට කරන්න එපා ඉලෙක්ට්‍රෝනයක්. අන්නේ ඉලෙක්ට්‍රෝනේ පිට කරන්න යෙදෙන ශක්තියට අවම ශක්තියට අපි කියනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. ඉතින් මේකට ඒකකයකුත් තියෙනවා. මවුලයකට කිලෝ ජූල් වශයෙන් තමයි අපි මේක ගන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුලයක් පිට කරන්න කොච්චර ශක්තිය වැය වෙනවද කියන එක අනුව තමයි මවුලයක කිලෝ ජූල් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන්න වැය වෙන ශක්තිය වැඩි කරන්න ඕනේ මවුලයක්. මවුලයක් කියන්නේ 6.02 වැඩි කිරීම 10 විස්තර ප්‍රමාණය 6.02. අන්න එච්චර මවුලයක් පිට කරන්න යෙදෙන ශක්තිය ඇසුරෙන් තමයි අපි මේ ඒකකය කියන්නේ. ඉතින් දැන් ඔන්න අනම්මන ඔලුවට දාගන්න එපා. දැන් අපි ලියමු මෙන්න මේ විදිහට. මොකද්ද? අපි කියනවා වායුමය. ඉතින් මම ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන්නම්. මෙතින් හරිද? මෙන්න මේ විදිහටයි ලියවෙන්න ඕනි. හරිද? දැන් පැහැදිලි ඇති මං හිතන්නේ. ඔන්න තියෙනවා.
හරිද? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර හරිද? වායුමය ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය එහි ප්‍රථම අයනීකරණ ශක්තිය විදියට අපි හඳුන්වනවා. එහෙනම් ලියන්නේ හරිද? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය එහි ප්‍රථම අයනීකරණ ශක්තිය ලෙස හැඳින්වේ. හරිද? පාඩම් කරගන්න. වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය එහි මොකක්ද කියලාද අපි ගන්න? ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා අපි ගන්නවා. හරිද? ඒ ටික ලියන්න. හරි. ඉතින් ඔක අපිට සමීකරණයකින් පෙන්නන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ තියෙන මේ වගේ සෝඩියම් කියන මූලද්‍රව්‍යයේ අපි වායුමය කියන අවස්ථාව කියන තමයි දාලා තියෙන්නේ G කියලා ගෑස්. ඊට පස්සේ ධනයක අය වායුමය ධනයක අයනයක් Na ධනයක ගෑස් ධන ඉලෙක්ට්‍රෝනයක් පිට ඉවත් වෙනවනේ. එතකොට ඒක සමීකරණයකින් පෙන්නන්න කිව්වොත් මේ ආකාරයෙන් තමයි අපිට පෙන්නන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් සෝඩියම් අපි අරගත්තොත් එයා සිටින භෞතික අවස්ථාව තමයි G කියලා තියෙන්නේ. ඊට පස්සේ එයා පත් වෙනවා මොනවා බවට? වායුමය අවස්ථාවේ ඇති ධන එක අයනයක් බවට. ධන කියලා දැම්මම ඇති. ඒතර ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙනවා 1E. හරි. ඔය විදිහට පෙන්නන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් පෙන්වන්න මොකද්ද? මෙන්න මේ වායුමය අවස්ථාවේ ඇති ධනායනයක් සෑදීමට සෑදෙන අවස්ථාව. එතකොට මෙන්න මේ විදිහට. එතකොට දැන් ඔය අර්ථ දැක්වීම විතරයි අපි ලියන්නේ. ඔන්න තව එකක් ලියා ගන්නකො. ලියන්න තරොත් දාලා ලියන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය මනින ඒකකය. ප්‍රථම අයනීකරණ ශක්තිය මනින ඒකකය මොකක්ද කියලා අහුවොත් මෙන්න මේක තමයි ඒකකය. simple K capital J කිලෝ ජූල් කියන්නේ අපි දාන්නේ simple K capital J. කිලෝ කියලා විද්‍යාඥයෙක් හිටියේ නැහැ, ජූල් කියලා විද්‍යාඥයෙක් හිටියා. විද්‍යාඥයෙක්ගේ නමින් එන එකක කැපිටල් අක්ෂර වලින් දානවා. එතකොට KJ MOL ඍණ එක. MOL ඍණ එක. මවුලයට කිලෝ ජූල්. හරි. මවුලයට කිලෝ ජූල් වලින් තමයි අපි ගන්න. KJ MOL ඍණ එක. එහෙනම් අයනීකරණ ශක්තිය ඒකකයේ වන්නේ ඔන්න ඕක. හරිද? KJ MOL ඍණ එක. හරි. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙන මේ වගුව දිහා. දැන් ඔයාලගේ මේ වගුව තියෙනවා. ඔයාලට පුළුවන් බලන්න මෙන්න තියෙනවා ප්‍රථම අයනීකරණ ශක්තිය අගය. හරිද? දැන් බලන්න මෙහෙම. මේ බලන්න. හයිඩ්‍රජන් වල 1310යි. මවුලයට කිලෝ ජූල්. ඊට පස්සේ බලන්න හීලියම් වල 2372යි. ලිතියම් වල 519යි. බෙරිලියම් වල 897යි. බෝරෝන් වල 799යි. බලන්න පට වමේ සිට දකුණට යද්දි මොකද වෙලා තියෙන්නේ කියලා මේ 519න් පටන් අරගෙන 2000 ගණන් වලින් කෙලවර වෙනවා. 2080. 490න් පටන් අරගෙන 1521න් අවසන් වෙනවා. 418න් පටන් අරගන්නවා ඊළඟ එක්කන 590. එහෙනම් මෙහාට වමේ ඉඳලා දකුණට යන්න එන්න මොන වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවනේ. බලන්න හොඳට වැඩිම අගයන් තියෙන කොහෙද කියලා. මේ බලන්න හොඳට බලන්න. 2372 2080 1521. ඒව තියෙන කීවෙනි කාණ්ඩේ? 8 වෙනි කාණ්ඩේ. ඒතර 8 වෙනි කාණ්ඩේ මොකක්ද වෙලා තියෙන්නේ? 8 වෙනි ක්‍රිෂාන්ත ඔය අදින එක නවත්තන්න. වහාම නවත්තන්න ඕක නැත්තම් මට මේ උගන්වන්න විදියක් නැතු වෙයි. හරිද? එතකොට 8 වෙනි කාණ්ඩේ පොඩි ළමයි කරන වැඩ කරනවා. 8 වෙනි කාණ්ඩේ තමයි වැඩිපුරම අයනීකරණ ශක්තිය වැඩිම
මූලද්‍රව්‍ය හැටියට අපි සලකනවා 8 වෙනි කාණ්ඩය. ඇයි? ඔයගොල්ලෝ දන්නවා 8 වෙනි කාණ්ඩය කියලා කියන්නේ නිෂ්ක්‍රීයයි. එයාලගේ කවච සම්පූර්ණයෙන් පෙරලා තියෙනවා. ඒතර පෙරලා තියෙන අය ඔයගොල්ලෝ දන්නවනේ 8 වෙනි කාණ්ඩයේ කිසිම බන්ධනයක් හදන්නෙත් නැහැ. ඒතර එයාලට ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද පෙරලා අවසానයි නිෂ්ක්‍රීයයි. අනිත් අයගේ පෙරලා නැති අය කැමති ඉවත් කරලා ඒගොල්ලෝ නිෂ්ක්‍රීය වෙන්න. දැන් බලන්න පළවෙනි කාණ්ඩය බලන්න මේ අඩුම අගයන් තියෙන පළවෙනි කාණ්ඩය. ඇයි? එයාගේ අවසන් කවච එකයි තියෙන්නේ. එයා හදන්න නිතරම ඒක මොනව කරන්න? ඉවත් කරන්න. ඒ නිසා එයාගේ එක ඉවත් කරන්න යනකොට එයාට ඒ තරම් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. හේතුව අවසන් කවච එකයි තියෙන්නේ. හැබැයි දෙවෙනි කාණ්ඩෙට කියලා බලන්න අවසන් කවච දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් පිට කරන එක අරයට වැඩිය අමාරුයි. මොකද මේ දෙන්නේ කැදලා ඉන්නවා කොහරද? න්‍යෂ්ටේදී හැවනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක එකක් ඉවත්. ඒ වගේම තුන්වෙනි කාණ්ඩය අරගෙන බලන්න. තුන්වෙනි කාණ්ඩේ ඔන්න චූටි අඩුවීමක් දකින්න තියෙනවා. ඒ වගේ ඒවා විස්තර කරන්න ඔයගලන්ට එලෙවල් වලට යන්න වෙනවා. හතරවෙනි කාණ්ඩය බලන්න සමස්තය වශයෙන් ඔන්න වැඩි වෙලා. පස්වෙනි කාණ්ඩය යනකොට තවත් වැඩි වෙලා. අයි මොකද අවසන් කවච පහක් ඉන්නවනේ. හයවෙනි කාණ්ඩය කියන්නේ අවසන් කවච 6ක් ඉන්නවා. හත්වෙනි කාණ්ඩේ 7යි. දැන් ඔයගලන්ට පේනවා වමේ සිට දකුණට යනකොට එන්න මොකක් කියලා දායනය කරන ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඕක ප්‍රස්ථාරයෙන් නිරූපණය කරොත් ප්‍රස්ථාරයක් විදිහට අපි ඇදලා පෙන්නුවොත් මෙන්න මේ වගේ වෙනවා. ඔයගලන්ට ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඕක බලන්න. ඕක බලපුවාම ඔයගලන්ට පේනවා මේකේ මේ උඩම තැන්වල ඉන්නේ 8 වෙනි කාණ්ඩයයි මේ අයනීකරණ ශක්තිය වැඩි මාර්ගය. 15ම තැන්වල ඉන්නේ කවුද? 15ම තැන්වල ඉන්නේ පළවෙනි කාණ්ඩේ කට්ටිය. පළවෙනි කාණ්ඩේ කට්ටිය. ඉතිරි අය මේ බලන්න ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්. එහෙනම් එක ආවර්තයක් දිගේ ඉස්සරහට යනකොට එන්න ක්‍රමක්‍රමයෙන් මේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. දැන් දෙකකදී පොඩ්ඩක් අඩු වෙලා. බෙරිලියම් වල ඉඳලා බෝරෝන්ට දෙවෙනි කාණ්ඩේ ඉඳලා තුන්වෙනි කාණ්ඩේ. ඊට පස්සේ ආයෙ පස්වෙනි කාණ්ඩේ ඉඳලා හයවෙනි කාණ්ඩේ. ඊට පස්සේ වැඩි මාර්ගයේ නියෝන්. ඊට පස්සේ මේ බලන්න. ශීඝ්‍ර බැස්මක් තියෙන ආයෙ පළවෙනි කාණ්ඩේට යනවා. ඔයගොල්ලෝ දන්නවනේ නියෝන් ළඟට ඊළඟට ඉන්නේ සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. ඒතර පළවෙනි කාණ්ඩේට එනකොට මේ පේනව නේද? ශීඝ්‍ර බැස්මක් කියලා ඊට පස්සේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් වලට යනකොට ආයෙ වැඩි වෙවි ගිහිල්ලා තියෙනවා. හරිද? ආවර්තයක් දිගේ ඉදිරියට වැඩි වෙගෙන යනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න. එතකොට මේකෙදි වැඩි වෙනකොට අර ඉස්සෙල්ලා මේ රටාවටම දෙවෙනි තුන්වෙනි කාණ්ඩවලයි පහේ කාණ්ඩවලයි සුළු අඩුවීමක් තියෙනවා. ඉතින් පුතේ ඒක විස්තර කරන්න මේ සාමාන්‍ය පෙළ අපිට තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ දැනුම මදි. මොකද ඕගොල්ලෝ ළඟ තියෙන්නේ සාමාන්‍ය කවච ගණන් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සංඛ්‍යා දැනගත්ත දැනුමක් විතරයි. ඒ නිසා අපි ඒක ඒ ලෙවල් වගේ විෂයකට බාර දෙමු. දැනට ඔයගොල්ලෝ සමස්තයක් වශයෙන් වෙන දේ මතක තියාගන්න. එතකොට අයනීකරණ ශක්තිය මේ තියෙන පළවෙනි අයනීකරණ ශක්තියේ සමස්ත ප්‍රස්ථාරය. ඒ කියන්නේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්ගෙන් පටන් අරගෙන කැල්සියම් දක්වා යනකොට ඔයගොල්ලන්ට අඩු පෙළවෙනින් හම්බ වෙන මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය අඩු වැඩි වෙන්නේ කොහොමද කියන එක තමයි තියෙන්නේ. එක එක්කෙනාගේ අයනීකරණ ශක්තිය වගේ. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ශීර්ෂවල උඩින් ඉන්නේ අනිවාර්යෙන් හැම වෙලාවෙදිම පළවෙනි කාණ්ඩ 8 වෙනි කාණ්ඩයයි පළවෙනි කාණ්ඩයයි තමයි පහළ ශීර්ෂවල ඉන්නේ. ඕක ලබන සතිය වෙනකොට ඇඳගෙන සූදානම් වුණා නම් හොඳයි. පාඩම් කරගන්න පල්ලෙන් තරුවක් දාලා මෙන්න මේ වාක්‍ය දෙක තුන ලියා ගන්නකො. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම කාණ්ඩයේ වනුයේ වැඩිම කාණ්ඩයේ වනුයේ කියලා දාන්න 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලයි. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම කාණ්ඩයේ වනුයේ 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලයි. ඒ ටික පාඩම් කරගන්න. මේ වගුවත් අඳ ගන්න. ඊළඟට ලියන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩය වන්නේ පළමු වන කාණ්ඩයයි. පළමු වන කාණ්ඩයයි. පළමු වන කාණ්ඩයයි. ඊට පස්සේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. වමේ සිට දකුණට යන විට ආවර්තාව වගේ වම කියන්නේ පළවෙනි කාණ්ඩය. හරිද? දකුණ කියන්නේ 8 වෙනි කාණ්ඩය. වමේ සිට දකුණට යන විට ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ.
හරිද? තව පොඩි වෙලාවයි තියෙන්නේ. පොඩි වෙලාවයි තියෙන්නේ. එතකොට ප්‍රථම අයනීකරණ ශක්තිය පිළිබඳව අපි කතා කරොත් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම කාණ්ඩය තමයි අටවෙනි කාණ්ඩය. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩය තමයි පළවෙනි කාණ්ඩය. පළවෙනි කාණ්ඩයේ ඉන්න ලිතියම්, සෝඩියම්, පොටෑසියම් වගේ අයගේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම අගයන් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඒක අච්චුපත හොඳට අධ්‍යයනය කරන්න. අර වගවල තියෙන ටික පොඩ්ඩක් ආපහු නැවත බලන්න. එතකොට ඒක පෙන්නනවා හරි පුතේ මම ආයෙ කියන්නම්. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩය පළමුවෙනි කාණ්ඩය රොමිලක්කම් 1 කියලා දාන්න. ඊට පස්සේ අපි කිව්වා වමේ සිට දකුණට යන විට. වම කියන්නේ මෙතන නේද? මේ දකුණු අත පැත්ත. වමේ සිට දකුණට යන විට ලිතියම්ගේ ඉඳලා නියොන් වලට යන්නේ. ප්‍රථම අයනීකරණ ශක්තිය මොකද උනේ? ක්‍රමයෙන් වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙයි. ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙයි. මේ තියෙන වගුවේ එක පෙන්නනවා. බලන්න ලිතියම් වල පටන් ගත්තාම මෙතන ඉන්නේ බෙරිලියම්ට යනකොට ටිකක් වැඩි වෙලා බෝරොන්ට ඔහොම ගිහලා චූටි අඩු වීම වෙනවා. ඊට පස්සේ අවසානයේදී නියොන් දක්වා යනකොට ඉහළ මගයකට ගිහිලා තියෙනවා 2000 ගාන. ඒතර ඒකම අපි වගුවේ පෙන්නුවොත් මෙන්න මේ විදිහට වගුවේ පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ වගුවේ තියෙන කරන්ට් එක ඕගොල්ලෝ බලන්න 63 වෙනි පිටුවේ තියෙනවා. මෙන්න මේ වගුව. මේ වගුවේ පැහැදිලිව පෙන්눔 කරනවා. ඔය අගයන් ටික හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ. මේ අගයන් ටික කොහොමද තියෙන්නේ කියලා. හීලියම් තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය. 2372 බලන්න වෙන කාගේවත් නැහැ ඒක. ඊට පස්සේ අඩුම අගයන් තියෙන මේ බලන්න පළවෙනි කාණ්ඩයේ 519 495 418 ඒවත් අඩුම අගයන් තියෙන බලන්න කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට අඩු වෙනවා. මේ බලන්න 519 495 418. ඒ කියන්නේ කවච ගාන වැඩි වෙනවනේ. කවච ගාන වැඩි වෙන්න පරමාණු විශාලත්වය වැඩි වෙනකොට අවසන් කවච වල තියෙන ඒවා පිට කරන්න පහසු වෙනවා. හරිද? එතකොට අපි අරගෙන බැලුවොත් තව එකයි අපිට ලියන්න තියෙන වාක්‍ය තරුවක් දාන්න ලියන්න. කාණ්ඩයක් දිගේ පහළට යන විට ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. කාණ්ඩයක් දිගේ පහළට යන විට ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. කාණ්ඩයක් දිගේ පහළට යන විට ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. හරිද? ඉතින් අර වගුවත් අදගෙන මේ ටිකත් බලාගෙන ඕගොල්ලෝ සම්බන්ධ වුණොත් ඊළඟ දවසේ එනකොට ඕගොල්ලන්ට ආවර්තා වගේ තව එකම රටාවක් විතරයි විද්‍යුත් ඍණතාවය ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය රටා දෙකෙන් ආපු විභාග ප්‍රශ්න ටික අපි අරගෙන සාකච්ඡා කරන්න බලමු. ඕගොල්ලන්ට දැන් උනක් පුළුවන් අද දැන් ගෙදරදී උනත් කරන්න 14 වෙනි ගැටලුව ගියා වුණේ. හොයාගෙන පුළුවන් නම් කරන්න. මම ඊළඟ දවසේ කරනවා. අද වෙලාව මදි දැන්. තව විනාඩියයි තියෙන්නේ. 2020 MCQ 14 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේ. හරිද? මෙන්න මේ ප්‍රශ්නේ අරගෙන බලන්න 14 වෙනි ප්‍රශ්නේ. ඕගොල්ලෝ බලන්න මෙන්න මේ වගුව තියෙනවා. මේ බහුවර්ණ පේපර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හැම වෙලාවෙදිම හැම ප්‍රශ්නයක් කියන්නේ හැම පුනරීක්ෂණ කොටසකදීම අපි මේ වගේ ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරමු. ඊට අමතරව අපි පේපර්ස් වලින් පටන් ගන්නවා තව ඉදිරි දිනවලදී. ඉතින් ඒ හැම දවසකම ඔයගලන්ට බහුවර්ණ කීපයක් විභාග ප්‍රශ්න කීපයක් කරන්න පුළුවන් හැකියාව අපි අවස්ථාව උදා කරගමු. එතකොට තමයි මේකේ ගෝ එක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගලන්ට එහෙනම් අද දිනේ මම අවසන් කරනවා. ඉතින් ගොඩක් අය සන්තෝෂයි thank you කියලා හරි කියලා තියෙනවා. අනිත් අය තව මම හිතන්නේ ඒවා පුරුදු වෙනවා. ඉතින් මේ ඇත්තටම අපි මේ හැම වෙලාවෙදිම මේ පන්ති අවසන් කිරීමේදී ආයිබෝන් කියලා පටන් ගන්නවා වගේම අවසන් කරනකොටත් හොඳින්ම කරගන්න. මොකද ඔයගොල්ලන්ට මේ කැපවීමකින් අපි කරන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ මුදල් අය කරලා කරන දෙයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ගේ පහුගිය ප්‍රශ්න ටික අපි හරියටම දෙන්නයි මේ කරන්නේ. ඉතින් ඒ ටිකත් එක්ක අපි හරියටම කරගෙන යමු. ඉතින් සියලු දෙනාටම එහෙනම් මේ කොරෝනා සිටුේෂන් එකේදී ගෙදරට වෙලා ඉඳගෙන හොඳට ඉගෙන ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කාලය තුලදී ඔයගොල්ලෝ ඊටම හොඳින් පහුගිය 10 ශ්‍රේණියේ කොටස් ටික පුනරීක්ෂණය කළා 11 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න හැකි තාක් කරන්න පුළුවන් රටා හැකියාව අපි
දිනු කරගමු. ඒ හැකියාව දිනු කරගත්තාට පස්සේ මම හිතනවා ඔයගොල්ලන්ට විද්‍යාව කියන්නේ ඒ තරම් අමාරු විෂයක් නෙමෙයි. ඒකක් ගන්නවා කියන එක ඒ තරම් අමාරු විෂයක් වෙන්නේ නැහැ. එහෙනම් තාමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට මතක් කරන්න. ඇත්තරම පන්තියේ ඉන්න ගොඩක් ළමයි අද සම්බන්ධ වුණා. සමහරක් අය සම්බන්ධ වෙන්නේ නැහැ තාම. මොකක්ද කියන්නේ මම හේතුව දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ පාඩම් වලට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ලෙස ඉල්ලා සිටිමින් අද දවසේ නම් අපේ පාඩම් මාලාව මෙතන නවත්තනවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ.